ළමයින්ට ගැටලුවක් වෙලා තිබුණානේ. එතකොට වෙන්ද ක්‍රමයට හරි ගියේ නැද්ද එතකොට? එතකොට අපි අද සාකච්ඡා කරන්න පටන් ගත්තේ රසායන විද්‍යාව පාඩම. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම. 10 ශ්‍රේණිය 7 වෙනි ඒකකය ආරම්භ කරේ. මේ පාඩම හුඟක් වෙලාවට අපිට ස්පර්ශ කරන්න ටිකක් අමාරු පාඩමක්. ඒකට හේතුව මනෝමය නිසා. ගොඩාක් සිද්ධාන්ත මේකේ තියෙන මනෝමය. මනෝමය සිද්ධාන්ත තියෙන්නේ. ඒක නිසා මනසින් තේරුම් අරගෙන මේක ගණනය කිරීම වලට යන්න ඕන. ඒකයි පමණක් ළමයින්ට මේකේ ගණනය කිරීම අපහසු වෙන්නේ. ඒක නිසා මම පුළුවන් තරම් දුරට උත්සාහ කරනවා ඔයාට මේක මේ මවලා දෙන්න. චිත්‍රයක් විදිහට මවලා දෙන්න උත්සාහ කරනවා. ඔයා ඉතින් අර මුල ඉඳලා හිමින් සැරේ මේකේ එන්න ඕනේ. ඒකයි මම අර පාඩම ආපහු මුල ඉඳලා මේ කරගෙන යන්නේ. හුඟක් ළමයින්ට මේක අත්‍යවශ්‍ය පාඩමක් නිසා මොකද මේකේ ඉතුරු කෙලවර තියෙන 11 පන්ති. ඉතුරු ටික තව ඈතට යනවා. අපි මෙතන මූලාරම්භය හරියට කරගන්න ඕන නිසා තමයි මම මේ ආයෙත් පටන් ගන්න හදන්නේ. එතකොට පරමාණු වල ස්කන්ධයේ කිරා ගැනීම සහ පරමාණු වල ගණනය කිරීම, පරමාණු සංඛ්‍යා ගණන් කිරීම කියන එක තමයි මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ. එතකොට පරමාණුක ස්කන්ධය කිරා ගන්නවා කියන්නේ ඒක කිලෝග්‍රෑම් වලින්වත්, ග්‍රෑම් වලින්වත්, මිලිග්‍රෑම් වලින්වත්, මයික්‍රෝග්‍රෑම් වලින්වත් කරන්න බෑ. හේතුව ඒකේ ඒ තරම්ම කුඩා දෙයක් නිසා. පරමාණුව කියන්නේ ඉතා කුඩා දෙයක් නිසා. ඒක නිසා අපි පරමාණුක ස්කන්ධය කියන්නේ පරමාණුවක්ම භාවිතා කරන ඒකකයේ විදියට. පැරැන්නන් මේ සඳහා භාවිතා කර තිබුණේ මේ කුඩා හයිඩ්‍රජන් පරමාණු. එතකොට බලන්න මම මේ සාමාන්‍ය තරාදියක් ඇඳලා. ඒතර ඔයාලට මේක සංකල්පයක් විදියට ඔයා දන්නේ ස්කන්ධය කියනවා කියවහම වගේ දේවල්. ඒතර ඒක නිසා මේකටත් මම මේ සංකල්පය පාවිච්චි කරා. මැග්නීසියම් පරමාණුවක ස්කන්ධය කිරා ගන්න පුංචි හයිඩ්‍රජන් පරමාණු භාවිතා කරන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් පරමාණු කීයක් දාලාද මේ විශාල තඩි මැග්නීසියම් පරමාණු බැලන්ස් කරන්න පුළුවන් වෙන්නේ. සන්තුලනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙයාට සාපේක්ෂව මේ જાති කී දෙනෙක් මේකට ගොඩ කරගන්න සිද්ධ වේද? බැලන්ස් කරගන්න නම්, සන්තුලනය කරගන්න නම්. එතකොට ඔබ දන්නවා මැග්නීසියම් පරමාණු ගැන යම් අදහස් ගන්න. මැග්නීසියම් කියලා කියන්නේ Mg1224 පරමාණුවක්. හයිඩ්‍රජන් කියන්නේ H11 කියන පරමාණු. ඔය උඩින් ලියලා තියෙන්නේ ආගේ ස්කන්ධ ක්‍රමාංකය. ඉතින් මේ වගේ ස්කන්ධ ක්‍රමාංකයක් තියෙන කෙනෙක් මේ වගේ ස්කන්ධ ක්‍රමාංකයක් තියෙන කෙනෙක්ගෙන් කිරන්න ගියොත් මෙයාව මේ જાතිය කීයක් තියනවද කියලා මේක ඇතුලේ. මෙයාව මේ වගේ කී ගුණයක් විශාලද කියලා කල්පනා කරන්න. මැග්නීසියම් චූටි හයිඩ්‍රජන් වගේ කී ගුණයක් විශාලයිද? 24 ගුණයක් විශාලයි. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ තරාදියේ මේ පැත්තේ මැග්නීසියම් ගත්තොත් ඒ චූටි හයිඩ්‍රජන් 24ක් දාලා තමයි මෙයා බැලන්ස් කරන්නේ. අපිට පේනවා මෙයාට සාපේක්ෂව මේ චූටි කෙනාට සාපේක්ෂව කී ගුණයක් විශාල බවද අරයව 24 ගුණයක් විශාලයි. මම ඒකට උදාහරණයක් ගත්තේ ඔයාගේ පන්තියේ ඉන්න විශාලම ළමයා ලොකුම ළමයා පන්තියේ ඉන්න චූටිම ළමයාට සාපේක්ෂව කී ගුණයක්ද? අපි හිතමු පුංචිම ළමයාට සාපේක්ෂව ලොකුම ළමයා 3 ගුණයක් විශාලයි කියලා. ස්කන්ධයෙන් වැඩි කියන්නේ. පුංචිම ළමයා කිලෝග්‍රෑම් අපි හිතමු 20යි ලොකුම ළමයා කිලෝග්‍රෑම් 60යි. ඒතර කී 3 ගුණයක් ස්කන්ධයෙන් වැඩි. අපි කියන පුංචිම කෙනාට සාපේක්ෂව ලොකුම කෙනා 3 ගුණයක් විශාලයි. සාපේක්ෂව මේ වගේ අපි ඒක නිසා මැග්නීසියම් වල ස්කන්ධය කියන්නේ චූටි හයිඩ්‍රජන්ට සාපේක්ෂව. මෙයා වගේ 24 ගුණයක්.
එකයි මේ කිරල සොයා ගන්න දත්තේ. තොරතුරු ඒක. අරයාව මෙයා වගේ 24 ගුණයක් විශාලයි. ඊට පස්සේ අපි තව වෙන කෙනෙක් මේකට දාලා බලනවා මේ කීයක් දාලා අරයා බැලන්ස් කරන්න වෙන්නේ. වගේ අපිට දැන් ඒකකයක් තියෙනවා. පරමාණු වල ස්කන්ධ කියන්නේ ඒකකයක් තියෙනවා. මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කාට සාපේක්ෂවද මේ 24 එන්නේ? හයිඩ්‍රජන්ට සාපේක්ෂව නිසා. පන්තියේ ලොකු ළමයා කුඩා ළමයාට සාපේක්ෂව 3 ගුණයක්. ඒ වගේ මැග්නීසියම් පරමාණු පුංචි හයිඩ්‍රජන් පරමාණු වගේ 24 ගුණයක්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයෙන් කී ගුණයක්ද කියන කතාව. තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක යටතේ අපි සාකච්ඡා කරේ. දැන් එහෙමනම් අපි මාතෘකාව ලියාගමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා මාතෘකාව ලියාගමු. ලියාගෙන පහලින් වාක්‍යයක් ලියමු. මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය කියා ගැනීම සඳහා මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය කියා ගැනීම සඳහා පැරැන්නම් ඒකකයේ ලෙස භාවිතා කළේ හයිඩ්‍රජන් පරමාණුයි. ඒකකයේ ලෙස භාවිතා කළේ හයිඩ්‍රජන් පරමාණුයි. එහෙම ලියලා ඔයා මේ තරාතිය අඳින්න. මැග්නීසියම් මේ පැත්ත දාලා චූටි හයිඩ්‍රජන් මේ පැත්ත දාලා එයාව මේ වගේ කී ගුණයක් විසාද කියලා බලන්න. ඒ වගේම මේ සමීකරණ ලියන්න. මැග්නීසියම් පරමාණු මේ පුංචි හයිඩ්‍රජන් පරමාණු වගේ කී ගුණයක්ද කියලා ගානන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මම කරන්නේ මේකේ රෙකෝඩින් එකකුත් එවන නිසා මම ටිකක් වේගය වැඩි කරනවා. ලියන්න දෙන කාලය අඩු කරනවා. ඒකට ඔයාලට පුළුවන් ඒ ගැටලුවක් වුණොත් ඒක රෙකෝඩින් එක බලලා ඒ අඩුපාඩු හදාගන්න. මම වාගේ ගෲප් එකට මේකේ ලින්ක් එක එවලා තියෙනවා. හෙට වෙනකොට අඩුපාඩුවක් වුණොත්. හරි? ඔය ලියන අතරේම අහගන්න. මේ පැරැන්නන් පරමාණු වල ස්කන්ධය කියන්නේ හයිඩ්‍රජන් භාවිතා කළාට පස්සේ කාලික මේ සඳහා යම් යම් විරෝධතා ඇති වුණා. විවේචන මත වුණා. ඒ නිසා මේක සමාන වෙනත් ඒකකයක් සෙව්වා. වෙනත් ඒකකයක් සොයද්දී හුඟක් අයගෙන් යෝජනා වුණේ කාබන් පරමාණුවක් ගැන. ඒ කාබන් පරමාණුව මෙන්න මේ වගේ දෙයක්. කාබන් ගැන ඔබ දන්නවා. කාබන් කියලා කියන්නේ C612. මේ වගේ පරමාණුවක් ගැන තමයි සාකච්ඡාවට ආවේ. පරමාණු වල ස්කන්ධය කියන්න හයිඩ්‍රජන්ට අකමැති වෙච්ච අය ඒ වෙනුවට යෝජනා කරේ කාබන් පරමාණුවක්. හිතන්න දැන් මේ තරාදියට හයිඩ්‍රජන් පරමාණු ටික අයින් කළා මැග්නීසියම් එක්ක සන්තුලනය කරන්න මේ කාබන් පරමාණු දැම්ම නම් මේ පැත්තට දැන් අලුතෙන් අය කියන්නේ හයිඩ්‍රජන් හරි නෑ ඒ වෙනුවට C612 කාබන් පරමාණු පාවිච්චි කරන්න කියලා. හිතන්න ඒකකයේ විදියට මෙයා භාවිතා කරා නම් මැග්නීසියම්ගේ ස්කන්ධය 24යි කාබන්ගේ ස්කන්ධය 12යි. එතකොට 24 කෙනෙක් බැලන්ස් කරන්න
12 කී දෙනෙක් දාන්න වෙනවද? 12 අය දෙන්නයි දාන්න පුළුවන්. එතකොට මෙතෙක් වෙලා හයිඩ්‍රජන් 24ක් දාලා බැලන්ස් කරපු මැග්නීසියම් ව දැන් C612 කාබන් පරමාණු භාවිතා කළොත් මැග්නීසියම් තුලනය කරන්න මේ වගේ කාබන්ල දාන්න වෙන්නේ කීයක්ද? 2ක් විතරයි. ඒතර මේකට හයිඩ්‍රජන්ල 24ක් දැම්මට මේ જાතිය දැම්මොත් නම් දෙකකින් බැලන්ස් කරගන්න පුළුවන්. 24ට 12 ඒවා දෙකක් නිසා. 24ට 12 ඒවා දෙකක් නිසා. ඒ පාර මොකද්ද වෙන්නේ? මෙතෙක් කල මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි කියලා ගත්ත උත්තරේ වෙනස් වෙනවනේ. උත්තරේ වෙනස් වෙනවනේ. කවුරු ගත්තොත්ද? කාබන් ගත්තොත්. ඒ නිසා දැන් රසායන විද්‍යාව තුළ ගැටලු පැන නගිනවා. මෙතෙක් කල ගැට්ටිය ගණන් හදලා තියෙන්නේ මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 24යි කියලා. මේ ඒකකේ මාරු කරොත් මෙයා ඒකකේ විදිහට ගත්තොත් මේ තරාදිපඩිය විදිහට මෙයා ගත්තොත් දැන් අලුත් ඒකකේ අනුව මෙයාගේ ස්කන්ධය ලැබෙන්නේ මේ જાතිය කීයයි කියලා? දෙගුණයයි කියලා. මැග්නීසියම් කෙනෙක් මේ කාබන් පරමාණු වගේ දෙගුණය. මේකටත් හරි ගියේ නැහැ. මේ කතාවටත් කැමති නැහැ. හරිද? ඒක නිසා දැන් මේ මෙතෙක් කල් හදාපු ගණන් වල මේ ඉලක්කම් වෙනස් වෙන්නත් බෑ. උත්තර වෙනස් වෙන්නත් බෑ. හැබැයි C612 පාවිච්චි කරන්නත් ඕන. අර කැඳත් ඕන රැවුලත් ඕන වගේ. ඒ නිසා දැන් මොකද්ද විද්‍යාඥයෝ කල්පනා කරන්නේ මේ ඉලක්කම වෙනස් වෙන්නේ නැතුව මෙතෙක් කල් ගත්ත මේ 24 කියන එක වෙනස් වෙන්නේ නැති වෙන නම් හරි. C612 පාවිච්චි කරමු. හැබැයි මෙයාගෙන් කපා ගන්න මෙයාට සමාන චූටි කෑල්ල. ඔයාලා මේක පාවිච්චි කරන්නම ඕන නම් හයිඩ්‍රජන් වෙනුවට මෙයාගෙන් කපා ගන්න මෙයා හිමු දාන්න මේක. මෙයාගෙන් කපා ගන්න මේ චූටි හයිඩ්‍රජන්ට සමාන වෙන කෑල්ලක් කපා ගන්න. හයිඩ්‍රජන්ගේ ස්කන්ධය කී 1යි. මෙයාගේ ස්කන්ධය කී 12. එහෙනම් මෙයාට සමාන කෑල්ල මෙයාගෙන් කපා ගන්න කොහොමද? මේක කපන්න සමාන කොටස් 12ක්. කීයකට කපන්නේ? 12කට කපා ගන්න. එයින් 12න් එකක් ගන්න පැත්තට. 12කට කපලා චූටි කෑල්ලක් පැත්තට ගන්න. අන්න ඒක තමයි ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ. මේ C612 කාබන් පරමාණුවක ස්කන්ධයෙන් 12න් පංගුවක් ගත්තොත් ඔන්න බලන්න. මෙයාගේ ස්කන්ධය 12යි. ඒකෙන් 12න් පංගුවන්නේ ගන්න කියන්නේ යාම ගන්න එපාලු. මෙයාට සමාන වෙන චූටි කෑල්ලක් කපා ගන්න. 12න් පංගුවකින් 12ක් 1යි. 12ක් 1යි උත්තරේ කීයේ? 1යිනේ. එමනම් ආයිත් හයිඩ්‍රජන් වගේ චූටි කෑල්ලනේ කපා ගන්න. හයිඩ්‍රජන්ගේ ස්කන්ධයත් 1යි. C612 කාබන් පරමාණුවක ස්කන්ධයෙන් 12න් පංගුවේ කෑල්ල මේක ස්කන්ධය 12යි. ඒකෙන් 12න් පංගුවක් ගත්තාම ඒත් 1යි. හයිඩ්‍රජන් සමාන කෑල්ලක් කපා ගන්න. එයා තමයි දැන් ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ. හරිද? එහෙමනම් දැන් අපි අලුත් කතාව කියන්න ගන්න. දැන් එහෙමනම් අපි කියමු හයිඩ්‍රජන් නෙමෙයි පාවිච්චි කරන්නේ. රසායන විද්‍යාඥයෝ විරුද්ධ වුණානේ හයිඩ්‍රජන් පාවිච්චි කරනවා. ඒකකයේ ලෙස. දැන් එහෙනම් කවුද පාවිච්චි කරන්නේ? C12 පරමාණු. C12 පරමාණු තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ 12 පරමාණු කීයෙන් පංගුවද පාවිච්චි කරන්නේ? C612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කෑලි පාවිච්චි කරනවා. ඉතින් ඒක හයිඩ්‍රජන්ට සමාන වෙයි චූටි කෑලි. මේ වගේ. ඒ වගේ කෑලි දාන්න. ඒ වගේ කෑලි දාන්න. එතකොට මේ උත්තරේ නැවතත් වෙනස් වෙන්නේ නැතුව එන්නේ. කාබන් පරමාණු නෙවෙයි කාබන් පරමාණුවෙන් කපා ගන්න හයිඩ්‍රජන් සමාන කෑලි. ඒතර හයිඩ්‍රජන් නේ අයින් කරන්න ඕන හයිඩ්‍රජන් අයින් කළා දාලා C612 කාබන් පරමාණු ස්කන්ධේ 12න් එකකට සමාන කෑලි දැම්මහම එයාම කො හයිඩ්‍රජන් හයිඩ්‍රජන්ට සමාන කෑලි නේ යකින් කපා ගන්න. එහෙමනම් ඒ උත්තරේම තමයි දැන් ආයෙත් එන්නේ. ඒකකේ නම විතරයි වෙනස් වෙන්නේ. උත්තරේ සමාන වෙනවා.
ඇයි උත්තරේ සමාන වෙන්නේ? කාබන් නෙවෙයිනේ ගත්තේ කාබන්ගේ ස්කන්ධයෙන් 12න් එකක කොටස්නේ ගත්තේ. කාබන්ගේ ස්කන්ධය 12ක් වෙනකොට 12න් එක කොටස් ගන්නකොට 12කට කැපලා කුඩි කෑල්ලක් ගන්නකොට 12න් 12න් එක කියන්නේ එකයි. අයිත් හයිඩ්‍රජන් සමාන කෑල්ලේ මේ කපා ගන්න. හයිඩ්‍රජන් මොකෝ හයිඩ්‍රජන් සමාන කෑල්ලක් කපා ගත්තාම ඉතින් උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා වර්තමානයේ වෙනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න පරමාණු වල ස්කන්ධය සොයන්න ඒකකයේ ලෙස හයිඩ්‍රජන් වෙනුවට C612 පරමාණුක ස්කන්ධය 12න් එකේ කොටස් පාවිච්චි කරනවා. හරිද? ලියන්න පහළ. මේක ඇඳලා ඉවර නම් පාළි ලියන්න. වර්තමානයේ පරමාණු වල ස්කන්ධය කිරා ගැනීම සඳහා පරමාණු වල ස්කන්ධය කිරා ගැනීම සඳහා භාවිතා කරන්නේ හයිඩ්‍රජන් පරමාණුව නොව එතන රතු පැනලියන් C612 ඔය දන්නවද C612 ලියන්න C612 කාබන් පරමාණුක ස්කන්ධය C612 කාබන් පරමාණුක ස්කන්ධය කීයෙන් එකේ කැලේද ගන්න? හයිඩ්‍රජන්ට සමාන වෙනවා. 12න් එකේ කොටස් C612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටස් භාවිතා කරයි. 12න් එකේ කොටස් භාවිතා කරයි. දැන් ඔයා ආපහු තරාතිය ඇදලා මේ පැත්තට වෙන පාටකින් අඳින්න. හයිඩ්‍රජන් පරමාණු නෙවෙයි. අර කාබන් පරමාණුවෙන් කපාගත්ත පොඩි කෑලි ටික අඳින්න. ඒ කීයක් අඳින්න වේද? ඒ 24ක් අඳින්න වෙනවා. මේ කෑල්ලක් හයිඩ්‍රජන්ගේ ස්කන්ධයට සමානයි. හයිඩ්‍රජන් මොකෝ කාබන් පරමාණුවෙන් 12න් පංගුවේ කොටස් ඊට සමානයි. ඒ වගේ කොටස් 24ක් දාන්න. ඇයි හයිඩ්‍රජන් පරමාණුයක ස්කන්ධයත් එකයි. C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටසත් එකයි තමයි. එයාගේ ස්කන්ධයත් එකයි තමයි. එතකොට මොකද වෙන්නේ? 24 කියන්නේ එකේව 24ක්. මෙයා වගේ 24 ගුණයක් නේ ඒතර උත්තරේම එනවා. හරිද? දැන් එහෙමනම් මට සිද්ධ වෙනවා මේ සමීකරණය වෙනස් කරන්න. මේ පැත්ත වෙනස් කරා වගේම මෙන්න මෙතන වෙනස් කරන්න සිද්ධ වෙනවා. මෙතෙන් දාන්න වෙන්නේ C612 समस्थानिकයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකේ කොටසක් බැගින් තමයි දාන්නේ.
ඔයා අඳින්න දැන් අලුත් තත්ත්වේ මේක අඳින්න මේක ලියන්න දැන් මැග්නීසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්නේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව වෙන බව ඔබ දන්නේ හයිඩ්‍රජන් වෙනුවට දැන් යෝජනා කරන්නේ C612 සමස්ථානිකයේ C612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක කොටසක් C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් කොටසක් තමයි දැන් පාවිච්චි කරන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න මගේ බලාපොරොත්තුව තියෙනවා ළමයින්ට ටෙස්ට් එකක් තියන්න. ටෙස්ට් එකක් තියන්නේ. ඒකට ඔයා මේ පාඩමත් සම්පූර්ණ කළා. මම ටෙස්ට් එකට ගන්නවා මේ පාඩම දක්වා. ඒකට පාඩම් 7කින්. පාඩම් 7කින් ප්‍රශ්න දෙනවා. ඒකට මේ පාඩම් 7 ඔබ හොඳට පාඩම් කරලා තියෙනවා. හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. මම මේ පාඩම් 7න් තමයි ඔයාලට ටෙස්ට් එක දෙන්නේ. හරිද? ඒක නිසා මම ඊළඟ දවසේ ඔයාලට කියන්නම් ටෙස්ට් එක ගැන. තොරතුරු කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔබ පාඩම් කරලා ඉවර වෙලා තියෙනව නේද? පාඩම් කරලා ඉවර වෙලා තියෙනවා. මට අර ආවර්තාවග්ගුවේ පිළිබඳ රූප සටහන නම් ආව ප්‍රමාණය බොහොම අඩුයි. මට වෙන වෙනම ගෙවල් වලට කෝල් අරගෙන කියන්න වෙනවා එමුණ. අර නිකන් ඉඳලා මේ වැඩේ කරගෙන යන්න ලෑස්ති වෙන්න එපා. හරිද? කඩේට බඩු ගේන්න යන නම් බෑග් එකක් අරන් යන්න. මල්ලක් අරන් යන්න. මල්ලක් අරන් නොගියොත් මොකද වෙන්නේ? ඔබට දෙන දේවල් ඔක්කොම මගදිගේ වැටෙනවනේ. අන්තිමේදී වාඩි ඉතුරුනේ පොඩ්ඩයි. පමණක් දෙයක් ඒකත් ඉතුරු වෙයි කියලා දන්නේ. ඒකට හේතුව තමයි ඔබේ සූදානම නැතිකම. ඔබ කැප වෙන්නේ නැත්නම් අපි කොච්චර දේවල් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ කැපවීම කරන්න ඕනේ. ඒකට ඔබේ කැපවීම මේ දවස්වල කරන්න හොඳම කාලේ. නේ? ඔබ ගෙදරට වෙලා ඉන්නේ. ඔබට කාලේ තියෙනවා. ඔබ අඩගානේ ඇඳුමක් බඳින්නවත් තරම්වත් මහන්සියක් වෙන්න ඕනේ. වාහනේට නැත්තම් මග දිගට කාලය ගත කරන්න ඕනේ. හැම පැත්තෙම කාලය ඉතුරු වෙනවා. ඒක නිසා මේ මම කියාපු වැඩවල නියුක්ත වෙන්නේ නැත්තම් ඔබට මේක සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම ගෙවල් වලට කෝල් අරගෙන අහනවා. දෙමව්පියන්ගෙන් මේ ළමයා මොකද මේ වැඩේ කරන්නේ නැත්තේ? සායි තත්ත්වෙට මමපත් කරන්න එපා. වැඩ කරගෙන යන්න ඕන. ඔබට මං කිව්වා ආවර්තාවගේ අර ප්‍රස්තාර අඳින හැටි පවා කියන්නේ. කියා දීලා ඒ තොරතුරු පවා සොයා ගන්න අච්චුපත පාවිච්චි කරන්න පුළුවන්. නේ? ඒ සියලුම දේවල් කියලා. ඔයාට මං කිව්වා මේ ඒක දැන් සතියකටත් වඩා වැඩි. ඔබ කරපු සූදානම් මට බලන්න ඕන. කොහොම සීමිත පිරිසයි මට ඒක ඒවල තියෙන්නේ. අනිත් අයට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා ඔබේ පැත්තෙන් කැපවීමක් නැතුව සූදානමක් නැතුව දේවල් එකතු කරන් යන්න හදන්න එපා. ඒව අර කඩේට ගිහිල්ලා බෑග් ගන්න නැතුව ගොඩක් එකතු කරන් ඉන්න හදනවා වගේ. මග වැටෙන ඔක්කොම ගිනිය ගන්න බෑ. ඒ නිසා ඔබේ සූදානමක් තියෙන්න ඕනේ මේව කරන්න. දෙන තරම රඳව ගන්න ඔයාගේ කැපවීම තියෙනවා. විශේෂයෙන් විද්‍යාව
නැත්තම් මම සම්පූර්ණයි ඔබ අසම්පූර්ණයි. මම සිලබස් එක කවර් කරලා. ඔයා සිලබස් එක කවර් කරාට ඔයාලක නෑ මොකද. ඒක නිසා තමයි මම දැන් ගිය දෙමව්පියන්ටත් වෙනම මැසේජ් එකක් එවලා තමයි මේ ටෙස්ට් එක තියන්නේ. ඒ කට්ටියටත් එක්කත් අනුග්‍රහයට ඒ කට්ටියත් දැනුවත් කරලා. ඒක නිසා ඔබ අනිවාර්යෙන් පාඩම් කරලා මේ සූදානම් වෙලා තියෙන්න ඕනේ. මේ ගැටලුවක් වුණොත් මම දෙමව්පියොත් එක්ක සාකච්ඡා කරනවා. මොකද දැන් දෙමව්පියෝ ගෙදර නැති වෙලාවක් නෙවෙයි රෑ 9 අම්මා ඉන්න තාත්තා ඉන්න. කොහෙවත් යන්නත් බෑ සංචරණ සීමා. ඒක නිසා ඔබේ ලකුණු ගැන වුණත් මට සාකච්ඡා කරන්න පුළුවන් දෙමව්පියෝ. මේ ළමයා මොකද්ද කරන්න කිව්දිත් වෙලා. හරි සූදානමක් තියෙන්න ඕන. මට ලබන සතියේ වෙද්දී ඔබ කර ප්‍රමාණයෙන් වැඩ දකින්න ඕන. මේ මම පේපර් එක දානවා. කවදයි ඉරිදා. සාකච්ඡාවට සූදානම් වෙන්න. මේ දේවල් කෙරෙන්න. කවුද ওই වීඩියෝ එක ඔන් කරගෙන දඟලන ළමයා? පොල්ලෙල්ලක් වගේ දත් ටික පිටිස්සගෙන දඟලන ළමයා කවුද? බලනෝක තමුසේක ඔය හැසිරීමේ අවලස්සන. හරිද? ලියන්න පහලින්. सापेक्ष परमाणुक स्कंध एककය. परमाणुक स्कंध ඒකකය ලෙස භාවිතා කරන්නේ. परमाणुक स्कंध ඒකකය ලෙස භාවිතා කරන්නේ. परमाणुक स्कंध ඒකකය ලෙස භාවිතා කරන්නේ C612 බෝඩ් එකේ තියෙන C612 ලියන විදිහ. ඔතන රතු පෑනේ ලියාගෙන ගියාට වැදගත්. C612 සමස්ථානිකය. සමස්ථානිකය C612 සමස්ථානිකය. මොකද නැත්තම් C613 වත් තියෙනවා. ඒතර මේ අපි කතා කරන්නේ C612 ගැන විතරයි. C612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක කොටසකි. ස්කන්ධයෙන් 12න් එකක කොටසකි. පේන්නේ නැද්ද? සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක් තමයි ඒකකයේ ලෙස භාවිතා කරන්නේ. දැන් අපි කියලා පුරුදු වෙමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දැක්වීම. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අර්ථ දැක්වීම කියලා පුරුදු වෙමු. ඔන්න බලන්න මම ඉස්සෙල්ලා කියනවා. මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න सापेक्ष परमाणुक स्कंध ලෙස හඳුන්වයි. හරිද? මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් මේ පුංචි කැලි මේ කාබන් පරමාණුයි 12න් කී කොටස්නේ මෙන් කී ගුණයක්ද යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා. මෙයා වගේ කී ගුණයක්ද කියන එක තමයි එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මැග්නීසියම්හි
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු මේ තියෙනවා ලියලා. මේවා කියව ගන්න බැරි කම නැහැනේ. මැග්නීසියම් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න වේ. මෙයා වගේ කී ගුණයක්ද? මේ හයිඩ්‍රජන් පරමාණුව තමයි මේ තියෙන්නේ. හැබැයි ඊට වඩා වෙනස් කතාවක් කියන්නේ. මෙයාව අර හයිඩ්‍රජන් පරමාණුව වගේ 24 ගුණයක්. මෙයාගෙන කපාගෙන තියෙන හයිඩ්‍රජන්ට සමාන කෑල්ලක්. මෙයාගේ ස්කන්ධය 12ක් නම් 12න් පංගුවක් ගත්තාම 12න් කියන්නේ උත්තරේ 1යි. 24 එකෙන් බෙදුවාම 24මයි. ඒ වගේ කතාවක් මේ කියන්නේ. මම ආයෙත් වාක්‍ය කියන. ඊට පස්සේ වාක්‍ය යන්නේ. මැග්නීසියම් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න වේ. මෙයා වගේ කී ගුණයක්ද? පන්තියේ ලොකුම ළමයා පුංචිම ළමයා වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ කියලා කියන්නේ. හරිද? දැන් ඔයා පටන් ගන්න කොහොමද පටන් ගන්නේ? යනු මෙන් කී ගුණයක්ද යන්න වේ. අපි දෙගොල්ලොම කියමු. ඔයත් දැන් පටන් ගන්න කොහොමද පටන් ගන්නේ? මැග්නීසියම් පරමාණුක මැග්නීසියම්ෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු මැග්නීසියම් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න වේ. මෙයාව මේ වගේ චූටි කෑල්ලක් වගේ කී ගුණයක්ද? ඒ වගේ කෑලි 24ක්. එතකොට දැන් මෙතෙන්දී කෙනෙක් කියාවේ හැමතිස්සෙම ඔය සර් කියන්නේ මැග්නීසියම් ගැන විතරයිද? දැන් ඕනනම් මෙතන සල්ෆර් දාන්න මට. සල්ෆර් දැම්මොත් සල්ෆර් කියලා කියන්නේ 1632 කියන්නේ. එතකොට මෙතෙන්ට වැටෙන්න ඕන සල්ෆර් පරමාණු. සල්ෆර් පරමාණු. ඉතින් සල්ෆර් පරමාණු ස්කන්ධය 32 නම් මේ හයිඩ්‍රජන් මේ කාබන් පරමාණුක ස්කන්ධය 1යි නම් 12න් පංගුවක ස්කන්ධය 1යි නම් හයිඩ්‍රජන්ට සමාන නම් මෙයා මේකෙන් බෙදුවාම උත්තරේ කීයද එන්න ඕන? 32යි. එවන අපි එහෙම කියමුකෝ. සල්ෆර්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි කට්ටියම කියමු. කට්ටිය එකතුන් බලන්න කොහොම කියන්නේ? සල්ෆර්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු සල්ෆර් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු සල්ෆර් පරමාණුක ස්කන්ධය C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 12න් එකක් වෙන් කී ගුණයක්ද යන්න වේ. මෙයා වගේ කී ගුණයක්ද තමයි සල්ෆර්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. කෙනෙක් කියයි දැන් සල්ෆර් ගැන නෙවෙයි කියන්නේ. මම එහෙමනම් කියන්නම් ඕනම මූලද්‍රව්‍යයකට පොදුයි. එහෙනම් මෙතන සල්ෆර් අයින් කරමු. මෙතන දාමු යම් මූලද්‍රව්‍ය මැග්නීසියම් වෙන්න පුළුවන්, සල්ෆර් වෙන්න පුළුවන්, සෝඩියම් වෙන්න යම් මූලද්‍රව්‍ය මොකක් හරි. මෙතන දාන්න මොකද්ද? සල්ෆර් නෑ. ඒ කියන මූලද්‍රව්‍යයේ පරමාණු. ඒකට එම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කියන එක උඩට දාන්න. ඒ පරමාණු ස්කන්ධය මෙයාගෙන් බෙදන්න. එතකොට ලැබෙන උත්තරේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. දැන් බාකි කියමු අපි කට්ටිය. කොහොමද පටන් ගන්නේ? යම් මූලද්‍රව්‍යයක
सापेक्ष परमाणुक स्कंदे यम मूलद्रव्यक सापेक्ष परमाणुक स्कंदे एम मूलद्रव्य परमाणुक स्कंदे सी हाइड्रोला समस्थानिके परमाणुक स्कंदे दोलेहिන් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ මෙයා වගේ කී ගුණයක්ද කියන එක තමයි सापेक्ष परमाणुक स्कंदය කියලා කියන්නේ. දැන් මම ඔයාගෙන් අතුරු ප්‍රශ්න අහනවා. වර්තමානයේ පරමාණු වල ස්කන්ධය කියන්නේ භාවිතා වන ඒකකයේ කුමක්ද? කිලෝග්‍රෑම්ද? පරමාණු වල ස්කන්ධය කියන්නේ ග්‍රෑම්ද? මයික්‍රෝග්‍රෑම්ද? නැහැ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණුවද? නැහැ. එහෙනම් කාගෙන්ද परमाणु वल स्कंदे किरण भाविता वेන ඒකකය මොකක්ද? C හයිඩ්‍රෝලා සමස්ථානිකේ පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකේ කොටස් තමයි ඒකකයේ විදිහට පාවිච්චි වෙන්නේ. හරිද? එතකොට මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අර්ථ දක්වන්නේ කොහොමද? මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? එම मूलद्रव्य නැත්නම් යම් मूलद्रव्यයක सापेक्ष परमाणुक स्कंदे එම मूलद्रव्य परमाणुක स्कंदे C हाइड्रोला समस्थानिකේ परमाणुක स्कंदे 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ. ඔයා දැන් මේ සමීකරණය ලියලා කොටු කරගෙන ඒකට අදාළ වාක්‍ය ලියන්න. මම කරන්නේ විනාඩි දෙකක් දෙන්න සමීකරණ ඉල්ල කොටු කරගන්න. වාක්‍ය ලියා ගන්න. යම් मूलद्रव्यයක सापेक्ष परमाणुक स्कंदे යනු सापेक्ष परमाणुक स्कंदे යනු එම मूलद्रव्य परमाणुක स्कंदය එම मूलद्रव्य परमाणुक स्कंदය එම मूलद्रव्य परमाणुक स्कंदය C हाइड्रोला समस्थानिकये C हाइड्रोला समस्थानिकये परमाणुक स्कंदेन 12න් එකක් මෙන්
කරන්ට් එක ගියානේ. ඔයගොල්ලන්ට තේමේ. ගැනීමට කොහෙදෝ බාධා නැත්තේ නේ. මේ අපි කරන්නේ මහා බාධක කාලයක්. එහෙම කරනකොට එපාර කරන්ට් එක හරියන්නේ. එමේ සියල්ලට මුහුණ දෙන්න පුළුවන් ළමයා තමයි ඉස්සරහට එන්නේ. දැන් මෙතනත් අපේ ළඟ ඉන්නේ බොහොම සීමිත පිරිසක් නේ අපේ ළඟ හිටපු ළමයින්ගේ. ඊටු පිරිස නිදහසේ ඇති දින්දාසෙත් කියන්නේ දරුවන්ගේ වැරදි නෙවෙයි. එකක් මේ සම්බන්ධතාවය හැම ළමයෙකුටම ගොඩනගා ගන්න බැරිකම් තියෙනවා ග්‍රාමීය මට්ටමට යනකොට. ඉතින් ඒ ගැනත් අපි දන්නව හොඳ ආකාරයෙන් ඉතින් කරන්න දේවල් නැහැ ඔය විදිහේ. ඊට පස්සේ තව දේවල් තියෙනවා ඊට පස්සේ ඩේටා ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තුන සිග්නල් ප්‍රශ්න තියෙනවා. නේ. සාය ගොඩක් බාධක මැද තමයි අපි මේ ගමන යන්නේ. මම අනිතරම කියන්නේ මේ අතින් ඔබේ දෙමව්පියෝ ඔබට දෙන සහයෝගය ගැන අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබේ දෙමව්පියන් ඔබ හැමතිස්සෙම මොන බාධකේ ආවත් ඔබ අධ්‍යාපන කටයුතු වල යොමු කරලා තියාගන්න. ඒගොල්ලන්ගේ සියලුම සම්පත් ඔබ වෙනුවෙන් කැප කරනවා. ඔබ ඒ වගේ දෙමව්පියන් ලැබීම ආඩම්බරයක්. ඔබ ලබාගත් විශාල ශක්තියක්. නිබ්බුත පද කියන වගේ තමයි. එවැනි දෙමව්පියන් ලද දරුවන් නේ වාසනාවන්ත තැනැත්තන්. ඒ වගේ දෙමව්පියන් ලැබුවා කියන්නේ ඉතා වටින දෙයක්. මෙහිම අනිත් දෙමව්පියන් අරකේ කියන එක නෙමෙයි මං කියන්නේ. මේ වෙලාවේ හැටියට ඔබට කොහොම හරි මේ ශක්තිය ලබා දීලා ඔබ මේ අධ්‍යාපන ක්‍රියාවලියේ පවත්වාගෙන යන තරම් ශක්තිමත් කමක් අපේ දෙමව්පියන් තියෙන එක ගැන අපි සතුටු වෙනවා. අපි මේ මිනිසුන්ට ආචාර්ය පුද කරන්නේ. ජාතියේ ආචාර්ය. ඒ වගේ දෙමව්පියෝ ගැන කවුරුවත් කියවෙන්නේ නැහැ. මේ දෙමව්පියෝ කරන්නේ මේ ජාතියේ මහ විශාල කැපවීමක්. ඒ වගේ දෙමව්පියන්ගේ දහඩිය මහන්සිය කවුරුවත් ඇගීමකට ලක් කරන්නේ නැහැ. අපි කියන්නේ ඔබේ දෙමව්පියෝ ගැන ජාතියේ මුල දේවතාවෝ. තුවක්කුවක් කරන් යුද්ධයට යන්න ඕනේ නැහැ ජාතියේ මුල දේවතාවෝ. ඔබ වගේ විශිෂ්ටයෝ ජාතියේ දෙන දෙමව්පියෝ තමයි ජාතියේ මුල දේවතාවෝ. ඒ ඇගීම කරන්න කට උස්සන කෙනෙක් මේ තුල නැහැ. ඒ ගැන හරි කනගාටුයි. නමුත් ඔන්න මම කිව්වා. වටින දරුවෙක් හදලා සමාජෙට දෙන දෙමව්පියෝ තමයි ජාතිය ජීවත් කරවන්නේ. හරිද? එහෙමනම් අපි කතාව ආයෙත් පටන් ගන්නවා. ලියලියා හිටියේ කොහොම ලියලියා හිටියේ? මෙන්න මම ආයෙත් වාක්‍ය කියවනවා. යම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු එම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කවුරු වගේද? C හයිඩ්‍රලා සමස්ථානිකේ ස්කන්ධයෙන් සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් තුලෙන් එකක් මෙන් කී ගුණයක් යන්න වේ. මෙයා වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඉතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යගෙන ඔබට හොයාගන්න ලේසිම තැනක් තියෙනවා. පෙළ පොත අරගෙන බලන්න 123 වෙනි පිටුව 123 වෙනි පිටුව බැලුවා ඔබට පෙනේවි. මේ ගණනය කිරීමෙන් ලබාගත් උත්තර ටික ඔක්කොම ඔබට දීලා තියෙනවා. නිල් පාට කොටුවක් ඇති මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා දීලා ඇති.
ඒතර ඊට අමතරව උමනා දේවල් හැමතිස්සෙම ඔබට ගාන දෙන කෙනා දෙන්න ඕන. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කටපාඩම් කරන්න උමනා දෙයක් නෙමෙයි. ගණන් හදනකොට මතක හිටියොත් කරන්න දෙයක් නෑ. එහෙම වෙයි ඔබට. නමුත් ඒක පාඩම් කරගන්න උමනාවක් නැහැ. ගාන දැන් විභාග දෙපාර්තමේන්තුවෙන් ඔබට ගාන දෙනකොට එතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දෙනවා. ඒතර ඔබට තියෙන ඒක අරගෙන ගාන හදන එක විතරයි. හරිද? මෙන්න මේ ඉලක්කම් ටික තියෙන්නේ. හයිඩ්‍රජන් 1යි, හීලියම් 4යි, ලිතියම් 7යි, ඊට පස්සේ බෙරිලියම් 9යි ඔය වගේ තියෙන්නේ. මේ සෝඩියම් බලන්න සෝඩියම් කීයද කියලා. සෝඩියම් 23යි, මැග්නීසියම් බලන්න 24යි, ඇලුමිනියම් බලන්න 27යි. ඒ අගයන් වෙනස් වෙන එක රටාවක් නැහැ. ඒක නිසා ඔයාලට පාඩම් කරන්න උවමනාවක් නැහැ. ඔබට ගණන් හදන්න විතරයි තියෙන්නේ. ගණන් හදන්න මේ ඉලක්කම දෙනවා. මම ගානක් දෙනවා මම කියන්න ඕනේ ඒක. මම කියන්නේ නැත්තේ ඔයාලට මෙතන පොතේ තියෙන නිසා. මෙතන පොතේ නැති එකක් මම ගානකට දුන්නා මම ඒක කියනවා. හරි? එහෙමනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ උදාහරණ කීපයක් ලියමු. මෙන්න මම ලියනවා. කාබන් 12යි, හයිඩ්‍රජන් 1යි, ඔක්සිජන් 16යි මෙහෙම ලියන්නේ ඒවා. සල්ෆර් 32යි, මැග්නීසියම් 24යි, සල්ෆර් ලිවන්නේ ඇලුමිනියම් 27යි, සෝඩියම් 23යි. ওই වගේ අර වගුවේ තියෙනවා. මම උදාහරණයක් විදිහට කීපයක් ලියනවා. මාතෘකාව අවගාඩ්‍රෝ නියතිය. Avogadro. නියතය. Avogadro නියතය. සෝඩියම් කියන මූලද්‍රව්‍යයත් අපිට ඕන නම් මෙතෙන්ට ගන්න පුළුවන්. ඇලුමිනියම් කියන කෙනා වුණත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බෝරෝන් ගනිමු. බෝරෝන් ගන්නවද? අපි ඇලුමිනියම් ගනිමුකෝ. අපි දන්නම කෙනා ලේසිම කෙනා නේද? අපිට හමු වෙන කෙනා ගනිමු ලේසියෙන්. ඇලුමිනියම් ගනිමු. ඇලුමිනියම්. ඔන්න ඔහොමයි කතාව. හොඳට අහගන්න. අවගාඩ්‍රෝ නියතය කියන එක මම කියා දෙන්නම්. කාබන් කුඩු. පුළුවන් නේ? අඟුරු කෑල්ලක් අරගෙන කුඩු කරලා අඹරලා ගන්නවා.
සල්ෆර් කුඩු ගින්දගම් කුට්ටියක් අරගෙන ඒක අර වන්සා මෝල අරගෙන අඹරලා කුඩු ටික ගන්නවා මෙතන. සල්ෆර් කුඩු. මැග්නීසියම් කුඩු. ඉතාසියම් මැග්නීසියම් කුඩු ටිකක් එකට ගන්නවා. මේ ඔක්කොම වොච් ග්ලාස් තියෙනවා. ඔරලෝස් තැට. ඇලුමිනියම් කුඩු. ඉතාසියම් ඇලුමිනියම් කුඩු ටිකක් ගන්න. දැන් මේ හැම දෙයකම කුඩු විදියට අපි අරන් තියෙනවා. අරගෙන ඔයා බලන්න දැන් මේ වගුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මේ කට්ටිය. මේ වගුවේ තියෙන මේ මූලද්‍රව්‍ය වල විතරක් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයන්න. සොයලා මට කියන්න මම යටින් ලියන්න. සොයන්න ඕන ඉක්මනට සොයන්න ඕන. අර 123 පිටුවේ පහළ තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. වගුවේ පැත්තෙන් තියෙනවා. කාබන් වල බලන්න 12යි නේද උත්තරේ තියෙන්නේ. सापेक्ष परमाणु स्कंध 12 है। सल्फर की है 30 दिखाई दी। मैग्नीशियम की है 24 थी। एल्युमिनियम की है 27 थी। දැන් මූලද්‍රව්‍ය කීපයක් ගත්තා. ඒවයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් සොයාගෙන ඒ අගයන් ග්‍රෑම් වලින් ලියන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ලියන්න. ඒ ග්‍රෑම් වලින් ලියාගත්ත අගය තමයි මම මේ එකිනෙකේ කිරාගෙන තියෙන්නේ. මේ කිරාගෙන තියෙන්නේ ඒ ප්‍රමාණයන්ම තමයි. තේරුණායි? මේ තියෙන ප්‍රමාණයන් තමයි ග්‍රෑම් වලින් මේ කිරා ගන්න. කාබන් නම් ග්‍රෑම් 12. සල්ෆර් නම් ග්‍රෑම් 32. මේ මම මගේ අදහසට ගත්ත දෙයක් නෙවෙයි. ඔබ පොතෙන් බලලයි මේ ඉලක්කම කියන්නේ. मैग्नीशियम के මේ ඉලක්කම කියන්නේ පොතෙන් බලලා කියන්නේ විභාගෙදී නම් මේ ඉලක්කම දෙනවා. වාර දිනේ එක ග්‍රෑම් වලින් ලියා ගන්න එක විතරයි. ඇලුමිනියම් ග්‍රෑම් කොච්චරක් ගන්නවද? 27ක් ගන්න. දැන් මම මේ එක එක ළමයට මේක කබ්බැකින් දෙනවා. කාබන් ග්‍රෑම් 12 එක ළමයෙකුට දෙනවා. ඔයාලටත් පුළුවන්. ලිපෙන් නේද? අඟුරු කුට්ටියක් ගන්නවා. අඟුරු කුට්ටිය අඹරලා සියුම් වාංශු ගන්නවා. එයින් ග්‍රෑම් කීයද 12ක් කියලා ගන්න. ගෙන්දගම් කෑල්ලක් කඩෙන් අරන් එනවා. ඉතා සියුම් අඹරලා ගෙන්දගම් ග්‍රෑම් 32ක් වෙන් කරගන්න. ඒ වගේ මේ ස්කන්ධ ගැන හිතන්න. ඊට පස්සේ මම ඔය එක්කෙනාට වෙන වෙනම දීලා ඔයාලට කියනවා ඩිමයි කඩදාසියක් ඩිමයි කොලයක් නේ එලාගෙන සාලේ මේ ටික එකට හලන්න. එක ළමයි මොකද කරන්නේ? කාබන් ග්‍රෑම් 12 ඩිමයි කඩදාසියට එලා ගන්න. ඉහිරවල. අනිත් ළමයි මොකද කරන්නේ? සල්ෆර් ග්‍රෑම් 32 හලනවා අර ඩිමයි කඩදාසියට. සාලේ මැද දාලා ඒකට හලනවා මේ ග්‍රෑම් 32. ඊළඟ ළමයට දුන්නේ මොකක්ද? මැග්නීසියම් ග්‍රෑම් 27. එයා හලනවා ඒක කඩදාසිය. ඇලුමිනියම් ග්‍රෑම් 27 තව ළමෙක් දුන්නා. ඊට පස්සේ ඔයාට ඌමනා ප්‍රමාණයක් මේ මැලේට තව සහභාගී කරගන්න කියලා කියනවා. ඔයා තව යාළුවෝ කීප දෙනෙක් ගන්නවා. අරගෙන පුංචි තුඩවල් අරගෙන ඔය කව කටු තුඩ වගේ අරගෙන මේ කාබන් ග්‍රෑම් 12 ඈඩ් මෑඩ් කර කර හිමින් සැරේ මෙතන තියෙන පරමාණු ගාන ගණනින්න පටන්. අර අඟුරු කුඩු ටික ඔක්කොම කඩදාසියේ තුනී කරගෙන ඔයා හිමින්සරේ තුඩකින් ඈඩ් කර කර හිමින්සරේ ඉතින් දින කාබන් පරමාණු ගාන ගණනිනවා. මොනවා ගණනින්නේ ඔයා? කාබන් පරමාණු ගණනිනවා. කරන්න පුළුවන්ද? පරමාණුය කියන එක ඇහැට නෙවෙයි, අන්වීක්ෂිත නෙවෙයි, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිත වෙන් කරගන්න බැරි ඉතා සියුම් දේවල් නේ.
ඉතින් එහෙමනම් ඔබ මම අර කිව්වේ උපකල්පන මතින් අපි එහෙම කරනවා. හිතාගෙන මේක කරන්නේ. නැත්නම් මේ ගණනය කිරීම වලදී ඔයා හරි තනි වෙනවා. මේක හිතා ගන්න බැරි වෙනවා. හරිද? දැන් ඔයා හිතන්න මේක දැන් හිමින් සැරේ ඔයා මේක පරමාණු ගාන ගණන් කරනවා. කොච්චරක තියෙන පරමාණු ගානද? අඟුරු කාබන් ග්‍රෑම් 12 තියෙන පරමාණු ගන්නවා හිමින් සැරේ. කණ්ඩායමක් එකතු කරලා තමයි ඒක කියන්නේ පොඩි පොඩි ප්‍රමාණ තුනී කරලා දීලා එතන තියෙන පරමාණු ගාන ගන්න මුළු ගාන එකතු කරලා මෙන්න පරමාණු ගාන කියලා අපිට කියන්න ඕන තාපොඩ. අනිත් එක්කෙනා මොකද කරන්නේ? සල්ෆර් ග්‍රෑම් 32 කඩදාසියම තුනී කරගෙන එතන තියෙන පරමාණු ගාන එකින් ගන්නවා. දැන් බලමු ග්‍රෑම් 32 ඇතුලේ සල්ෆර් පරමාණු කොච්චර තියෙනවද? අනිත් එක්කෙනා මොකද කරන්නේ? මැග්නීසියම් ග්‍රෑම් 24 තියෙන පරමාණු ගාන ගන්න. අනිත් එක්කෙනා ඇලුමිනියම් ග්‍රෑම් 27 ඇලුමිනියම් ග්‍රෑම් පරමාණු ගාන බලන්න. මේකෙන් එකට වෙනස් පරමාණු පළවෙනි එකේ තියෙන කාබන් පරමාණු දෙවෙනි එකේ තියෙන මොනවාද? සල්ෆර් පරමාණු ඊළඟ එක මැග්නීසියම් පරමාණු ඊළඟ ඇලුමිනියම් පරමාණු. පරමාණු වෙනස්. සියන සංඛ්‍යා දනින්න කියලා මම ඔයාලට දුන්නා. අන්තිමේදී මේ එක එක්කෙනාට ආපු උත්තර මම ඉල්ලගන්නවා. මෙතන ඇලුමිනියම් පරමාණු කීයක්ද? මෙතන මැග්නීසියම් පරමාණු කීයක්ද? මෙතන සල්ෆර් පරමාණු කීයක්ද කියලා ඊට පස්සේ මම උත්තර ටික අහනවා. ඇහුවාම ඔයා කියන උත්තරේ හරි පුදුම සහගතයි. හරි පුදුම සහගතයි. මෙන්න උත්තරේ 6.0.2 ගුණ කිරීම 10 23 වෙනි බලයක් තරම් පරමාණු ප්‍රමාණයක් ඔයාට ලැබිලා තියෙනවා. මොන පරමාණු සංඛ්‍යාවද පිට. සම්මත ක්‍රමයට මේ අංක ලියලා තියෙන්නේ 6.0.22 ගුණ කිරීම 10 23යි පරමාණු. ඒ කියන්නේ මේ කාබන් ග්‍රෑම් 12 ඇතුලේ කාබන් පරමාණු දින මෙච්චර ප්‍රමාණය. සල්ෆර් ග්‍රෑම් 32 ඇතුලේ සල්ෆර් පරමාණු දින මෙච්චර ප්‍රමාණය. මෙච්චර පරමාණු දින තියෙන මැග්නීසියම් නම් ග්‍රෑම් 27ක්. මෙපමණ පරමාණු දින තියෙන්නේ ඇලුමිනියම් නම් ග්‍රෑම් 27ක්. හරිද? අන්න බලන්න වෙනස. වෙනස් ස්කන්ධ ගත්තට ඒවයි තියෙන පරමාණු සංඛ්‍යා සමානයි කියලා කියනවා. මේ ඉලක්කම කොයි වගේ ඉලක්කමක්ද? 6.0.22 ගුණ කිරීම 10 මෙහෙම පරමාණු ගානක් කිව්වම අර ඔළුවට වැටෙන්නේ නැත්තම් මම මේක දීර්ඝ වශයෙන් ලියලා පෙන්නන්නම්. කොහොමද දීර්ඝ විදිහට ලියන්නේ? මේ 10ව 23ක් තියෙනවනේ. ඒ කියන්නේ 10කින් ගුණ කරනවා කියන්නේ ඕනම සංඛ්‍යාවකට බිංදුවල් ඉවර කමන්නේ. 5 10න් ගුණ කරාම 50යි. එතන 5 කියලාට බිංදුවක් දානවා. 5 100න් ගුණ කරොත් මොකද වෙන්නේ? 500යි. බිංදු දෙකක් දානවා. 5 10න් ගුණ කරොත් මොකද වෙන්නේ? බිංදු 3ක් දානවා 5000යි. මේ ඉලක්කම 10 23න් ගුණ කරොත් මොකද වෙන්නේ? 10ව 23කින් ගුණ කරොත් බිංදු 23ක් ලියන්නේ. හැබැයි බිංදු 23ක් ලියන්නේ වෙයි මම කියනවා මට මේ 1 10ක් දෙනවද මෙන්න මෙතන මේ දශම ස්ථානය ඇති කරගෙන. ඒක තව 10ක් දෙනවද ඒක මෙතෙන්ට ගන්න දශම ස්ථානය. මේ දශම ස්ථාන නැතිම කළ දාන්නේ මෙහෙටම දාන්න තවත් 10ක් දෙනවා. ඒ කියන්නේ මේක 10 කීයකින් ගුණ කරන්නේ? 10ව 1යි, 10ව 2යි, 10ව 3කින් ගුණ කරාම දශම ස්ථාන 3 වෙනත් වෙනවා. 10ව 3කින් ගුණ කරොත් මෙතන 10න් 3ක් මෙතෙන්ට ගන්න. ඇයි මේ 10ව 23න් 3ක් නේ මම මේ සදා විලාසයෙන් ගන්නේ. එහෙනම් මට ඉඩ දෙන්න 10ව 3ක් භාවිතා කරලා මේක පූර්ණ සංඛ්‍යාව බවට ගෙනියන්න. 6යි 0යි 2යි 2යි. ඒ කියන්නේ දැන් කීයද? 6022 බවට පත් වෙන්නේ. 10ව 23න් 3ක් භාවිතා කරලා ගුණ කරාම දශම ස්ථාන 3 නැති වෙලා යනවා. දැන් මට කියන්න මගේ අර තව ඉතුරු කීයද? 10ව 23යිද? 10ව 20යිද? මේක 3ක් වැය කරා නම් 10ව 20යිනේ මගේ ළඟ ඉතින්. එහෙනම් මම 10ව 20ට ගුණ කරන 10ව 20ෙන් ගුණ කරනවා. 10ව 1කින් ගුණ කරනවා. 2කින් ගුණ කරනවා. 3කින් ගුණ කරනවා. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. පේනවනේ ඉලක්ක මේ සයිස් එක.
පේනවා නේද ඉලක්කමේ size? හරිද? මේ වගේ දිග ඉලක්කමක් එන්නේ. හිතන්න පුළුවන් මෙන්න මේ කාබන් ග්‍රෑම් 12 තියෙන ඇහැට නොපෙනෙන කාබන් පරමාණු ගාන ඉතා කුඩා පරමාණු ගාන කීයද? 6.0.22 ගුණ කිරීම 10 විස්තරය කියලා ලියන්න හේතුව මේක කියවන්න බෑ. මේ ඉලක්කම කියවන්න නැහැ කිව්වා. අනේ මට නම් බෑ. මේ කියවා මේ 10 ඒවා. හරිද? 10 ඒවා 100 ඒවා 10 ඒවා මේ මොකක්ද? 10000 ඒවා ලක්ෂේ දසලක්ෂ මිලියනනේ මෙතෙන්. ඔය වගේ හොම ගියාම දන්නේ මේ වගේ ඉලක්කමක් කොහොමද කියවන්නේ මට නම් තේරෙන්නේ නැහැ. ඔයා ගන්ට ගුරුවරයෙක් අහගෙන මම දන්නේ නැහැ. එතකොට මෙන්න මේ 6022ට බිංදු 20ක් දාපු ඉලක්කම තරම් පරමාණු ප්‍රමාණයක් මේ කාබන් ග්‍රෑම් 12 ඇතුළේ තියෙනවා. සල්ෆර් ග්‍රෑම් 32 ඇතුළේ තියෙනවා. මැග්නීසියම් ග්‍රෑම් 24 ඇතුළේ තියෙනවා. ඇලුමිනියම් ග්‍රෑම් 24 ඇතුළේ තියෙනවා. ස්කන්ධයෙන් එකිනෙකට වෙනස් ප්‍රමාණ ගත්තත් යම් මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි අරන් තියෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කිරාගත් විට යම් මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කිරාගත් විට ඒ තුල අඩංගු පරමාණු ප්‍රමාණය නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මෙච්චරයි මෙතන තියෙන්නේ මෙච්චරයි. යම් මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත්තාම එහි අඩංගු පරමාණු සංඛ්‍යාව නොවෙනස් වන නියතයක්. ඒක තමයි අවගාඩ්‍රෝ නියතය. ඇමීඩියෝ අවගාඩ්‍රෝ තමයි යගේ නම. හරි පුදුම විශිෂ්ට ගණිතඥයෙක්. පුදුම මිනිස්සෙක් මේ වගේ ගණන් හදනවා. විශිෂ්ටත්වය. හරිද? එහෙනම් දැන් ඔයා මොකක්ද අලුතෙන් ඉගෙන ගත්තේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මොකක්ද අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ? ඕනම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත්තාම ඒ ස්කන්ධය තුල අඩංගු පරමාණු ප්‍රමාණය නියතයක් වන බව පෙනේ. එය 6.0.22 ගුණ කිරීම 1023 තරම් විශාල වූ සංඛ්‍යාවක්. එය අවගාඩ්‍රෝ නියතය කෙවත් L. මේක දාන අකුර මොකක්ද? L. ලෙස හඳුන්වයි. අවගාඩ්‍රෝ නියතය එහෙම නැත්නම් L කියලා සංකේතකින් ලියනවා. හරිද? අවගාඩ්‍රෝ නියතය. එතකොට අපි මෙන්න මේ කියමු. මෙන්න මෙහෙම තියෙනවා. ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට මූල ද්‍රව්‍ය කුමක් වුවත් එහි ඇත්තේ එකම පරමාණු සංඛ්‍යාවකි. මෙම සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වනු ලැබේ. හරිද? ඔයාගේ අච්චු පොතේ 127 වෙනි පිටුවේ තියෙන වගන්තිය මං කියුවේ. ඔයාගේ අච්චු පොතේ 127 වෙනි පිටුවේ තියෙන වගන්තිය. මොකද්ද මේ වගන්තිය පොත නොබලා කියවන්නේ? ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කියාගත් විට එහි අඩංගු පරමාණු ප්‍රමාණය නියතයකි. එම අගය 6.0.22 ගුණ කිරීම 1023ක් වන නියත සංඛ්‍යාවක් වන බව ඇමීඩියෝ අවගාඩ්‍රෝ විසින් සොයා ගන්නා. එය අවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වනවා. මට ආයෙත් මොකද? ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත් විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ තියෙන්නේ. ඒක ග්‍රෑම් වලින් කියලා තියෙන්නේ ග්‍රෑම් 12. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරාගත් විට එහි අඩංගු පරමාණු සංඛ්‍යාව 6.0.22 ගුණ කිරීම 1023 වන නියතයක පවතින බව පෙනේ.
මේ අවගාඩ්‍රෝ නියතයයි. හරිද? ඔයා දැන් කරන්න තියෙන්නේ මෙන්න මේක. මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා. යටින් ලියන්න අවගාඩ්‍රෝ නියතය. අවගාඩ්‍රෝ නියතය. මෙතන මතක තියාගන්න මම දන්නේ මෙතන කෙලවරින් කට් වුණාද දන්නේ නැහැ. බිංදු කීයක් තියනවද? බිංදු 20ක් එන්න නොතෙන්. අවසාන කෙලවරට යනකොට බිංදු 20ක් එන්න. ගණන් කරගෙන යන 1 2 3 කියලා බිංදු 20ක් තියෙනවා දෙතෙන්. අවගාඩ්‍රෝ නියති. මං කරලා දෙන්න. මං කරලා ලියන්න. Amedeo Avogadro. ඔයා කියලුවේ 6022යි බිංදු කියලා ලිව්වයි 20ක් ලිව්වා. ඒකට කිව්වා අවගාඩ්‍රෝ නියතයයි කියන්නේ. අපි රතු පෑනෙන් ලියමු පහලින්. රතු පෑනෙන් ලියමු පහලින්. මූලද්‍රව්‍යයක सापेक्ष परमाणुक स्कंधेर समान स्कंधයක් मूलद्रव्यයක सापेक्ष परमाणुक स्कंधेर समान स्कंधයක් मूलद्रव्यයක सापेक्ष परमाणुक स्कंधेर समान स्कंधයක් ग्राम वලින් කිරාගත් විට सापेक्ष परमाणुक स्कंधेर समान स्कंधයක් ग्राम वලින් කිරාගත් විට मूलद्रव्‍ය කුමක් වුවත් ඒක කාබන්ද සල්ෆර්ද ඇලුමිනියම්ද අපිට වැඩක් නැහැ मूलद्रव्‍ය කුමක් වුවත් ඒ එකිනෙකෙහි අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වන බව පෙනේ
ඒ එකිනෙකී අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වන බව පෙනේ. ඒ එකිනෙකී අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වන බව පෙනේ. परमाणु संख्या समान वन बव पेनी. එය 6.02 ගුණ කිරීම 10.23කි. එය 6.02 ගුණ කිරීම 10.23කි. මෙම සංඛ්‍යාව ඇමීඩියෝ වචනේ ඇමීඩියෝ ඇවෝගාඩ්‍රෝ නැමැති ශ්‍රේෂ්ඨ ගණිතඥයාද අපි දාම විද්‍යාඥයා නැමැති ශ්‍රේෂ්ඨ विद्याज्ञा श्रेष्ठ विद्याज्ञा විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස ඇවෝගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වයි. විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස ඇවෝගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වයි. ඇවෝගාඩ්‍රෝ නියතය නම් වේ. හරිද? මම මෙතෙක් කියා දීපු ඒවා ආයේ නැවත බලන්න. නැවතත් කියවලා හොඳට Tamanට හුරු කරගෙන ඊළඟ දවසේ පාඩමට සම්බන්ධ වෙන්න. මම හෙට දවසේ ඔයාට මේ පේපර් එකක් දාන්නම්. ඒ පේපර් එකටත් උත්තර පත්‍රය ලියාගෙන ඉරිදා දවසේ අපි සාකච්ඡා කරමු. උත්තර පත්‍ර නොලියනම් සාකච්ඡාවට සහභාගී වෙන්න තේරුමක්. හරිද? Tamanට දැනෙන ප්‍රමාණයෙන් පොත් පෙරලගෙන හරි කමන්නේ. උත්තර සොයලා ලියා ගන්න. ඒකත් පුතේ ඉගෙන ගන්න ක්‍රමයක්. නිකම් භූතාත්ම වගේ ඉන්නේ නැතුව නේ පොතක් හරි පෙරලන උත්තරයක් සොයා ගන්නවා කියන පුතේ ඒකත් විශිෂ්ට හැකියාවක්. ඊට පස්සේ ඔයා දන්නවනේ මම පොත පෙරලා තෝරගත්ත මේ උත්තරේ කියලා. ප්‍රශ්නෙත් දන්න උත්තරෙත් දන්න. ඔයා මහන්සි වෙච්ච බවත් ඔයා දන්න. ඒක නිසා ඒක හැම කෙනාටම ඒකත් බෑනේ අපේ ළමයින්ට. එහෙමත් බෑ කරා. පොතක් දෙනවා ප්‍රශ්න පත්‍රෙ දෙයි ඔයා ගන්න බලන්න. ඒක නිසා ඔයා මහන්සියට උත්තර පත්‍රයක් හදාගන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. ඉරිදා හවස. හරිනේ? හැම කෙනාම අනිවාර්යෙන් සහභාගී වෙන්න. එහෙමනම් අපි හම්බෙමු ඊළඟ ඉරිදා දවසේ පේපර්ස් කරන්න. සිකුරාදා දවසේ ඊටු මේ පාඩම ඊටු ටික සාකච්ඡා. පාඩම් කරන්න මම ටෙස්ට් එක තියෙනවා. එහෙනම් සුබ රාත්‍රියක්. සූදානම් වෙන්න.